ආයිබෝවන් අපේ පසුගිය සැරේ කතා බහ කළේ දුෂ්කරතා මැද බේස්බෝල් ක්‍රීඩාවේ නිරත වන ශ්‍රී ලංකාවේ පාසලක් පිළිබඳවයි. අද දිනේ අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වන්නේ බාධක සියල්ල ජය ගනිමින් ජාත්‍යන්තරයක් ජයගත් බේස්බෝල් ක්‍රීඩකයෙක් පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ සිටින ප්‍රථම සහ එකම ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුවරයා තමයි සුජීව විජේනායක කියන්නේ. අපි අද දිනේදී සුජීව සමගයි කතා බහ කරන්නට බලාපොරොත්තු වන්නේ. ජපානයේ ටෝකියෝ නුවර සිට ඔහු සජීවී ලෙස මේ අවස්ථාවේදී අපත් සමගින් සම්බන්ධ වෙනවා. ආයිබෝන් කියලා පිළිගන්නවා සුජීව. අපි මුලින්ම කැමති ඔයාගෙන් දැනගන්නට මොකද්ද ඔයාට මේ දවස්වල ලැබුණු අලුත්ම තනතුර කියලා. ආයිබෝන් රංගනයා. ඔව් කියන්නට සතුටුයි. මම මේ වසරේ අප්‍රේල් මාස 1 වෙනිදා සිට ජපානයේ ටෝකියෝ ඔලිම්පික් කමිටුවේ සංවිධායක මඩුල්ලේ බේස්බෝල් සහ සොෆ්ට්බෝල් කියන තරඟාවලි දෙක සඳහා නියෝජ්‍ය තාක්ෂණික මෙහෙයුම් කළමනාකරන තනතුරට ජපානයේ ඔලිම්පික් කමිටුවත් ඒ වගේම ජපානයේ ක්‍රීඩා අමාත්‍යාංශයත් තෝරාපත් කරගෙන තිබෙනවා. මේ සඳහා ලෝක බේස්බෝල් සංගමය මගින් විශේෂ නිර්දේශයක් ජපානයට ලැබී තිබුණා. ඉතින් ඇත්තටම කියන්නට සතුටුයි. නිහතමානී ආඩම්බරයක් තියෙනවා ශ්‍රී ලාංකිකයෙකු විදියට මේ වගේ ප්‍රධාන පෙළේ රටක ලෝකයේ තියෙන ක්‍රීඩාවන්ගේ ඉතා උසස්ම තරඟාවලිය වෙන ඔලිම්පික් තරඟාවලියක නිලධාරි මණ්ඩලයට සංවිධායක කමිටුවේ තේරීපත් වීම පිළිබඳව මා නිහතමානී සතුටටපත් වෙන අවස්ථාවකයි මේ ඔබ සමග කතා කරන්නට අවස්ථාවක් ලැබුණේ. ඉතින් මේ නිල කාලය ලබන වසරේ සැප්තැම්බර් මාසයේ අවසන් වරතුරු අවුරුදු 1කමාරක නිල කාලයක් මට ලැබිලා තියෙනවා. එළඹෙන ඔලිම්පික් තරඟාවලියේ ශ්‍රී ලංකාව ජපානය ඇතුළු ලෝකයට ශක්තියක් වෙන්නට ශ්‍රී ලංකා ධජය ලෙල දෙවන්නට මටත් මේ වගේ නිලධාරි මණ්ඩලයට පත්වන්නට ලැබීම පිළිබඳව මා ශ්‍රී ලාංකික විදිහට මේ වෙලාවේ සතුටටපත් වෙන අවස්ථාවක්. අපි ටිකක් ආරම්භය පිළිබඳව කතා කරමු සුජීව. ඔයා කොහොමද ලංකාවේදී බේස්බෝල් ක්‍රීඩාව ආරම්භ කළේ? කොයි කාලෙද? ඔව් 1999 වර්ෂයේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මා බේස්බෝල් ක්‍රීඩාවට අත්පොත් තියෙනවා. 1999 වර්ෂයේ සිට 2002 වර්ෂය දක්වා කොළඹ ආනන්ද විද්‍යාලයේ අවුරුදු 17න් පහළ කණ්ඩායම, ඒ වගේම අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා. 2002 වර්ෂයේ ශ්‍රී ලංකා බේස්බෝල් පුහුණු සංචිතය නියෝජනය කරන්නටත් මාව වරම් ලැබෙනවා. ඒ වගේම 2003 වර්ෂයේ ආසියානු සංගමය මගින් පවත්වන්නට ලැබුණු අවුරුදු 18න් පහළ බේස්බෝල් තරඟාවලියට ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම ප්‍රථම වතාවට සහභාගී වෙනවා. ඒ සහභාගී වුණු ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් කණ්ඩායමේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන්නට මට අවස්ථාව ලැබෙනවා. 2004 වර්ෂයේ ආසියානු බේස්බෝල් සංගමය මගින් පවත්වන්නට ලැබුණු විශේෂ වැඩමුළුවකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මා සහභාගී වෙනවා. එම වැඩමුළුවට සමගාමීව බේස්බෝල් තරඟාවලියක් තායිලන්තයේ බැංකොක් නුවර පවත්වනු ලබනවා. එම තරඟාවලියට පන්දු යවන්නෙකු ලෙස මා ක්‍රීඩා කරනු ලබනවා. එහිදී වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් මා පිදුම් ලබනවා. ඒ වගේම තමයි 2005 වර්ෂයේ ආසියානු සංගමය මගින් පවත්වනු ලැබුණු අවුරුදු 18න් පහළ බේස්බෝල් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ විනිසුරුවරයා ලෙස සහභාගී වෙනවා. ඒ වගේම 2005 වර්ෂයේ ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයේ බේස්බෝල් තේරීම් කමිටුවේ නිලධාරියෙකු ලෙසත් කටයුතු කරන්නට අවස්ථාව ලැබෙනවා. 2002 වර්ෂයේ සිට 2006 වර්ෂය දක්වා කොළඹ ආනන්ද විද්‍යාලයේ බේස්බෝල් පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නටත් මට වාසනාව ලැබෙනවා. ඊට පස්සේ ඔයා වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට යනවා. කොහොමද ඔයා ජපානයේදී බේස්බෝල් ක්‍රීඩාවට යොමු වන්නේ? ඔව් මම 2006 වසරේ මාර්තු මාසයේ මගේ එකම සහෝදරියගේ පූර්ණ සහයෝගය ඇතිව ජපානයට උසස් අධ්‍යාපනය සඳහා පැමිණෙනවා. එහිදී මම විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා මුලින් ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩා කරන්නටත් අවස්ථාව ලැබෙනවා කෙටි කාලිනව. ඉන් අනතුරුව 2007 වර්ෂයේ ජපානයේ බේස්බෝල් විනිසුරුකරුවන්ගේ විශේෂ පාසලකට ඇතුළත් වෙනවා. එහිදී මම බේස්බෝල් විනිසුරුකරුවන්ගේ හැඳුනුම්පත ලබා ගන්නවා. 2008 වර්ෂයේ සිට සතිය දිනවල අධ්‍යාපන කටයුතු කරන ගම සතියන්තයේ බේස්බෝල් තරඟාවලි විනිශ්චයෙන් දායක වෙනවා. ඉන් අනතුරුව 2010 වර්ෂයේ ආසියානු සාන්තිකර සංචාරක සහ සත්කාරක කළමනාකරන විශේෂ උපාධිය අවසන් කරනවා. උපාධිය අවසන් කරලා ජපානයේ සංචාරක ආයතනයක කළමනාකරන තනතුරේ වැඩ කටයුතු ආරම්භ කරනවා. ඉන් අනතුරුව රැකියාව කරගන්නකම සතියන්තයේ මා බේස්බෝල් විනිසුරුකරු ලෙස ජපානයේ තරඟාවලි නියෝජනය කරනු ලබනවා. එදා සිට මා ජපානයේ තිබෙන ඉහළම බේස්බෝල් විනිසුරුකරුවන්ගේ හැඳුනුම්පත වන ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු හැඳුනුම්පත ලබා ගැනීමට මගේ ලොකු ඕනකමක් තිබුණා. දිගින් දිගටම මා ජපානයේ තරඟ වලට සහභාගී වෙමි. ඒ වගේම විභාග වලට සහභාගී වෙමි. ඒ වගේම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් වලට සහභාගී වෙමි. මා 2016 වර්ෂයේ ජපානයේ තිබෙන ඉහළම සම්මානය බේස්බෝල් විනිසුරුකරුවෙකුට ලබාගත හැකි ඉහළම සම්මානය මා ලබා ගන්නවා. ඒ ජපානයේ ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරු පදවිය. මේ වෙනකොට ජපානයේ 50,000කට වැඩි බේස්බෝල් විනිසුරුකරුවන් සිටිනවා.
50,000කට වැඩි මේ ජපාන් බේස්බෝල් විනිසුරුවන් අතර සිටින විදේශික එකම ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුවරයා වන්නේ මමයි. ඇතරම නිහතමානී සතුටට පත්වන අවස්ථාවක් ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ගෙන දෙන්නට මට ජපානයේ මේ වෙනකොට හැකියාව ලැබිලා තිනවා. ඉතින් කියන්නට කැමති ලෝකේ රටවල් 100කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට බේස්බෝල් ක්‍රීඩාව නියැල වෙනවා. ලෝකයේ ශ්‍රේණිගත වලින් අංක 1 තිබෙන්නේ ජපානයට. අංක 2 ඇමරිකා එක්සත් ජනපදය. අංක 3 සිටින්නේ කොරියාව. ඇත්තම ශ්‍රී ලංකාවට මේ වෙන විට අංක 37 තත්ත්වයේ තමා සිටින්නේ. ඒ වගේම ආසියාවේ 8 වෙනි ස්ථානය දිනාගෙන තිබෙනවා මේ වෙනට. ඉතින් ඇත්තටම ලෝකයේ ලෝක තරඟාවලි අවසාන මහා තරඟය ඇමරිකාව සහ ජපානය. ඒ වගේම තමයි ආසියානු තරඟාවලිය අවසාන මහා තරඟයට පැමිණෙන්නේ ජපානය සහ කොරියාව. ඉතින් පසුගිය වර්ෂයේ ලෝක තරඟාවලිය, ඒ වගේම ආසියානු තරඟාවලිය අවසාන මහා තරඟ දෙකම මා විනිශ්චයෙන් දායක වුණා. ඉතින් විශේෂයෙන්ම ලෝක මාධ්‍යවල කතාවට ලක් වෙච්ච දෙයක් තමයි ලෝක තරඟාවලිය අංක 1 අංක 2 තරඟ. ඒ වගේම ආසියානු තරඟාවලිය අංක 1 අංක 3 තරඟාවලිය ලෝක ශ්‍රේණිගතවල අංක 37 සිටින ශ්‍රී ලාංකික සුජීව බේස්බෝල් විනිශ්චය කිරීම ලෝකේ කතා බහට ලක්වන දෙයක්. එතකොට සුජීව අපි ජපානයේ ගත්තොත් ක්‍රීඩාව ඉතාමත්ම දියුණුවයි, අධ්‍යාපනය ක්‍රමය ඉතාමත්ම දියුණුවයි, මේ කල්චර් එක ඉතාමත්ම වෙනස් සහ දියුණු කල්චර් එකක් තමයි ජපානයේ තියෙන්නේ. මේ තත්ත්වය තුළ ඔයා ජපානයේදී ජාත්‍යන්තර විනිසුරුවරයෙක් දක්වා ඉදිරියට යෑම කොයිතරම් වැදගත් වෙනවද? ඔව්, බේස්බෝල් කියන ක්‍රීඩාව ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් වල ක්‍රීඩා කරන ක්‍රීඩාවක්. විශේෂයෙන්ම ඇමරිකාව. ඇමරිකාවේ ජාතික ක්‍රීඩාව බේස්බෝල්. ඒ වගේම තමයි ජපානය. ජපානයේ ගොඩාක්ම ෆේමස්ම ක්‍රීඩාව බේස්බෝල්. ඇත්තටම මේ රටවල් දෙකේම බේස්බෝල් ක්‍රීඩා ඉතිහාසය අවුරුදු 100කට වඩා වැඩි. ඇත්තටම මේ ක්‍රීඩාව තුළින් තමන්ගේ රටේ දියුණුවට, ඒ වගේම මිනිස්සු හිතන විදිය, ඒ වගේම මිනිස්සු වැඩ කරන විදියට ගොඩාක් බේස්බෝල් ක්‍රීඩාවෙන්, ඒ වගේම අනිත් ක්‍රීඩාවලිනුත් ලැබෙන පිටුවහල ගොඩාක් වැඩි. ඇත්තටම ක්‍රීඩා කරන පුද්ගලයෙක් රටක සංවර්ධනයට ගොඩාක් කටයුතු කරන්න පුළුවන්. ඇත්තටම ඕනකම, උනන්දුව, කැපවීම, ජය පරාජය, ඒ වගේම හිතන විදිය, චින්තනය, ඒ වගේම අදිෂ්ඨානය තියාගෙන වැඩක් කළොත් අනිවාර්යයෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි යමක් හිතලා කරනවාම කියලා හිතුවොත් ඒ දේ කරන්න පුළුවන්. ඒක තමයි අපේ ක්‍රීඩාව තුළින් මම ඉගෙනගත්තු දෙයක්. ඒක තමයි ජපානයට ඇවිල්ලා මම හිතපු දේවල් මම ගොඩක් සාර්ථක කරගත්ත ක්‍රීඩාව තුළින්. ඉතින් ඒ වගේම තමයි අපේ ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් මේක. මම දැනගන්න ලැබිලා තියෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය මේ වෙනකොට සදන්න කටයුතු කරන අපේ රජයත් අපේ ක්‍රීඩා අමාත්‍යාංශයත්. ඇත්තටම ජපානයේ ගොඩක් ක්‍රීඩා පාසල් තියෙනවා, ක්‍රීඩා විශ්වවිද්‍යාල තියෙනවා. ඒ වගේ අපි අවස්ථාව දෙනවා ගොඩක් අයට Tamanට ඕන දේ කරන්න. ඉතින් අපේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන්ට, ක්‍රීඩිකාවන්ට හොඳ අවස්ථාවක් දැන් ලැබිලා තියෙනවා. මම හිතනවා ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නයි කියලා අපේ ක්‍රීඩිකාවන්. ඉතින් ඇත්තටම Tamanට උනන්දුවක්, ඕනකමක්, අවස්ථාවක් ලැබිලා තියෙන අවස්ථාවක් අරගෙන ලෝකයට ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාවේ නාමය අදිෂ්ඨානපූර්වකව ඉදිරියට ගෙනියන්නට ඔබ සියලු දෙනාට හැකියාව ලැබෙයි කියලා හිතනවා. දැන් මම මේ වෙනකොට ආසියානු සංගමේ තාක්ෂණික නිලධාරියෙක් ජාත්‍යන්තරව, ඒ වගේම ලෝක බේස්බෝල් සංගමයේ ජාත්‍යන්තර තාක්ෂණික නිලධාරියෙක්, ජපානයේ ඔලිම්පික් කමිටුවේ නියෝජ්‍ය තාක්ෂණික මෙහෙයුම් කළමනාකරවරයෙක්. ඉතින් ඇත්තටම මේ වගේ ඉදිරියට එන්න හම්බුනේ ලංකාවෙන් ලැබිච්ච අඩිතාලම, ඕනකම, උනන්දුව, කැපවීම, ඕනකම තියෙන ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ආදර්ශ පාඨය කළ නොහැක්කක් නොමැත. අන්න ඒ වගේ තමයි අපි අපේ ශ්‍රී ලාංකිකයන් වැඩ කළ යුත්තේ. එහෙම වුණොත් අපට හොඳ ගමනක් යන්න පුළුවන් අදිෂ්ඨාන පූර්වක. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ මං ආපු ගමන ඉදිරියටත් මේ විදිහටම කරගෙන යන්න. ඒ වගේම ශ්‍රී ලංකාවටම ඕනම වෙලාවක මම පටන් ගත්ත තැන ශ්‍රී ලංකාව දැන් ජපානයේ දිනාගෙන ලෝකයට ගිහිල්ලා තිනවා. ඉතින් මම මේ හිතන හොඳම අවස්ථාව ශ්‍රී ලංකාවට කළගුණ සලකන්න තියෙනවා. මම ඉදිරියටත් මේ මම ආපු ගමන මේ දක්වා කරන් ආවගේ ලංකාවට උදව් කරන්න, බේස්බෝල් ක්‍රීඩාව දියුණු කරන්න ඉදිරියටත් ඒ වගේම තමයි මේ අවස්ථාවක් කරගන්නවා. බේස්බෝල් ක්‍රීඩාවට විතරක් නෙමෙයි අනිත් ක්‍රීඩාවලටත් මම අවස්ථාවක් මේක සහයෝග දක්වන්න. මොකද මම ඔලිම්පික් කමිටුවේ කටයුතු කරන නිසා ජපානයේ අනිත් ක්‍රීඩා කටයුතු කොහොමද කරන්නේ? ජපානයේ කොහොමද අධ්‍යාපනය සහ ක්‍රීඩාව කරගෙන යන්නේ සංස්කෘතියත් එක්ක? ඉතින් මේ හැම දෙයක්ම මම ගොඩක් ජපානයෙන් මම මේ වෙනකොට රිසර්චින් කරනවා, ඉගෙන ගන්නවා. ඉතින් මේ ඉගෙනගත්තු දේවල් ලංකාවේ ක්‍රීඩාව දියුණු කරන්නට මට අවස්ථාවක් ලැබුණොත් මම එකහෙලාම ලංකාවට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සුජීව ජාත්‍යන්තරයේ ජයගත්ත ඔයා ඊට පස්සේ Tamanගේ මව්බිම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් මොන වගේ දේවල්ද කරේ? ඔව්, ඇත්තටම මීට අවුරුදු 20කට කලින් බේස්බෝල් ක්‍රීඩාවට අවතීර්ණ වෙච්ච කාලේ මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩවල තිබුණ අඩුව ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීම සඳහා. ඒක නිසා මම ජපානයට ඇවිල්ලා මුලින්ම මම කටයුතු කරේ බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ එකතු කරන්න. ඉන් ප්‍රතිඵලයක් වශයෙන් 2009 වර්ෂයේ අපේ ජාතික කණ්ඩායම තායිලන්තයේ පැවති ආසියානු තරඟාවලියට ගිය වෙලාව මම විශ්වවිද්‍යාල
ඉගෙන ගන්න කාලේ අපේ ජපන් ජාතිකයන් එකතු වෙලා ක්‍රීඩා භාණ්ඩ එකතු කරලා තායිලන්තයට ගෙනහිල්ලා අපේ ජාතික කණ්ඩායමට බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ පරිත්‍යාග කරලා ලැබුවා. එදා සිට වසර 10කට වැඩි කාලයක් මේ දක්වා 20 වතාවකට වැඩි පුර ප්‍රමාණයක් මම ක්‍රීඩා භාණ්ඩ අපේ ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාවේ දියුණුව සඳහා පරිත්‍යාග කරලා තියෙනවා. විශේෂයෙන්ම මම පසුගිය වර්ෂයේ ජපානයෙන් ක්‍රීඩා භාණ්ඩ එකතු කරලා කන්ටේනර් එක ශ්‍රී ලංකාවට යවන්න ලැබුවා. ඒ ලබාගත්තු ක්‍රීඩා භාණ්ඩ අපේ ජාතික සංගමය විසින් ක්‍රීඩා පාසල් වලට අපේ විශ්වවිද්‍යාල වලට ඒ වගේ ක්‍රීඩා කණ්ඩායම් වලට ක්‍රීඩා භාණ්ඩ බෙදා දෙමින් ක්‍රීඩාව දියුණු කිරීමේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම තමයි දුෂ්කර පළාත්වල විශේෂයෙන්ම අපි හඳුන්වා දෙන්න ඕනේ ගිය අවුරුද්දේ අපේ යාපනයේ ප්‍රදේශයේ ක්‍රීඩාව ප්‍රචලිත කළා. ඒ වගේම අපි මේ ක්‍රීඩාව තුළින් කොහොමද රටට ජයග්‍රහණයක් ගෙනන්න ක්‍රීඩාව දියුණු කිරීමේ වැඩ කටයුතු අපේ සංගමයේ විශේෂ වැඩපිළිවෙලක් යොදාගෙන තිබෙනවා. ඉතින් ඒ වගේම තමයි ක්‍රීඩා භාණ්ඩ එවන ගමන්ම අපේ ක්‍රීඩකයන්ට විදේශීය අපි පළපුරුද්ද ලබා දෙන්න අපේ පාසල් කණ්ඩායම මේ වගේම අපේ නාවික හමුදා කණ්ඩායම මම ජපානයට ගෙනල්ලා විශේෂ තරඟ සඳහා අවස්ථාව ලබා දීලා දුන්නා ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් වැඩි කරගන්න. ඒ වගේම තමයි අපේ ජාතික කණ්ඩායම හිටපු නායකතුමා, ඒ වගේම අපේ ජාතික පුහුණුකරුවන්, ඒ වගේම අපේ විනිශ්චයකරුවන් ජපානයට ගෙනල්ලා විශේෂ පුහුණු වැඩමුළුවට සහභාගී කරලා තියෙනවා. ඒ වගේම තමයි අපේ ජපානයේ කණ්ඩායම, ඒ වගේම ජපානයේ පුහුණුකරුවන්, ඒ වගේම ජපානයේ විනිශ්චයකරුවන් ශ්‍රී ලංකාවට එක් කරගෙන ගිහිල්ලා විශේෂ වැඩමුළු ඒ වගේම විශේෂ තරඟ පවත්වලා අපේ ක්‍රීඩකයන්ට විශේෂ අවස්ථාවක් ලබා දීලා තියෙනවා පළපුරුද්ද ජාත්‍යන්තරව ලබා ගන්න. ඉතින් ඒක ඉතාමත්ම හොඳ අවස්ථාවක් අපේ ක්‍රීඩකයන්ට මා ජපානයේ සිටින නිසා කරන්න පුළුවන් හැකියාවක් මා ඇත්තටම ආඩම්බර වෙනවා. මට නිහතමානීව සතුට වෙන්න පුළුවන් අවස්ථාවක් මට යමක් මගේ රටට මගේ ක්‍රීඩාවට කරන්න හැකියාවක් ලැබීම පිළිබඳ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ක්‍රීඩා භාණ්ඩ ඒ වගේම තමයි අපේ ජාත්‍යන්තර පළපුරුද්ද ලබා දෙන්න ගමන්ම අපට විශේෂ අවස්ථාවක් 2012 වර්ෂයේ ඇති වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර බේස්බෝල් ක්‍රීඩාංගණය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය තුල විවෘත කරන්නට හැකියාව ලැබුණා. ඇත්තටම මම 2011 වර්ෂයේ මේ වගේම ක්‍රීඩා භාණ්ඩ කන්ටේනරයක් ලංකාවට ගෙනහිල්ලා ක්‍රීඩා භාණ්ඩ අපේ ජාතික සංගමයත් එක්ක එකතු වෙලා ක්‍රීඩකයන්ට බෙදා දුන්නාට පස්සේ මම ක්‍රීඩා අමාත්‍යතුමා හම්බෙන්න යනවා 2011 ජූනි මාස. එතුමාත් එක්ක කතා කරලා අපට දැන් ක්‍රීඩා භාණ්ඩ තියෙනවා. ක්‍රීඩකයන්ට මින් ඉදිරියට යන්න අපිට ක්‍රීඩා පිටියක් අවශ්‍ය වෙනවා කියලා. එතකොට මට ක්‍රීඩා ඇමතිතුමා අපේ හිටපු ගරු ජනාධිපති දැනට අපේ අගමැතිතුමන් අපට ක්‍රීඩා භූමියක් හදන්න අපට භූමි ප්‍රදේශයක් අපට ලබා දෙනවා මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය තුල. ඉන්නතුරු මම ජපානයට ඇවිල්ලා ජපානයෙන් මේ ක්‍රීඩාංගණය හදන්න අවශ්‍ය මුදල් අප මට ලංකාවෙන් ඇස්තමේන්තුවක් ලැබෙනවා කෝටි 3ක මුදලක. ඒ අපි කෝටි 3 කොහොමද මේ ජපානයේ එකතු කරන්නේ කියලා ජපානයේ තානාපති කාර්යාලය, අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජයිකා ආයතනය, ශ්‍රී ලංකා රාජ්‍ය, ජපාන් රාජ්‍ය හැමෝම එකතු වෙලා අපි ඒ ගමන ගියා. ඇත්තටම මට විශේෂයෙන්ම මම ඒ වකට වැඩ කරපු සංචාරක ආයතනෙනුත් මට මිලියන 8.5ක මුදලක් ලැබුණා අපේ අරමුදලට මේ ක්‍රීඩාංගණය සාදන්න. එහි ප්‍රතිඵලයක් ලෙස අපි 2012 දෙසැම්බර් මාසයේ මේ ක්‍රීඩාංගණය විවෘත කරනවා ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගණය හැටියට. ඇත්තටම මම මේ අවස්ථාවක් කරගන්නවා මේ බේස්බෝල් ක්‍රීඩාංගණය සාදා නිම කරන්න අප කැපවූ සියලු දෙනාටම ශ්‍රී ලාංකීය ඒ වගේම ජපාන් සියලුම දෙනාට මේ අවස්ථාවක් කරගන්නවා ස්තුතිය පුද කරන්නට. ඇත්තටම එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අපි පසුගිය වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආසියානු බේස්බෝල් සංගමයේ නියෝජනය ඇතුව පවත්වනු ලැබුණු ප්‍රථම තරඟාවලිය ජාත්‍යන්තර තරඟාවලිය බටහිර ආසියානු තරඟාවලිය. එම තරඟාවලියට ඉන්දියාව, ඉරානය, පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය ඇතුළු ශ්‍රී ලංකාව රටවල් 6ක් සහභාගී වුණා. ඇත්තටම මම මේ තරඟාවලියට ප්‍රධාන තරඟ තීරක ලෙස කටයුතු කරන්න හැකියාව ලැබුණා. මට ඇත්තටම විශේෂයෙන්ම සතුටක් ලැබෙනවා අපේ රටේ ප්‍රධාන තරඟයට ප්‍රධාන තාක්ෂණ නිලධාරියා ලෙස කටයුතු කරන්න ලැබීම. ඒ වගේම තමයි අපේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය දිනා ගන්න හැකියාව ලැබුණා. ඇත්තටම හරිම සතුටක් මේ ආපු ගමනේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන අපේ ශ්‍රී ලංකේයන් හොඳ අවස්ථාවක් තියෙනවා ලෝකයේ ජීරන්නට. අවසාන වශයෙන් අපි කැමති සුජී ඔයාගෙන් දැනගන්නට ඔයා මේ ආව ගමනේදී ඔයාගේ සිහිනය සැබෑ කර ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන්නට ඇති. ඒ පිළිබඳවත් අපි කැමති ඔයාගෙන් දැනගන්නට. ඔව් ඇත්තටම මම මේ ගමනේ එන්න ගොඩාක් කට්ට කාපු කම්කටොළු වලින් ගොඩාක් ප්‍රශ්න ආපු මේ ගමන එන්න ගොඩාක් දේවල් ජයග්‍රහණය කරගෙන ආපු පුද්ගලෙක්. ඉතින් ඒ නිසා මම කියන්න කැමති අපේ භාෂාවෙන් කිව්වොත් කට්ට කන තමට තමයි සැප විඳින්න පුළුවන්. ඉතින් ඇත්තටම මම තවමත් ගොඩාක් චැලෙන්ජස් මම බාර ගන්නවා. ඇත්තටම Tamanට ඕනකම තියෙනවා නම්, උනන්දුව තියෙනවා නම්, කැපවීම තියෙනවා නම්, අදිෂ්ඨානය තියෙනවා නම් ඕනම දෙයක් තරණය කරන්න පුළුවන්. ඕනම දෙයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් මම මේක විවෘත ආරාධනයක් කරන අපේ ක්‍රීඩකවන්ට ඕනම කෙනෙක්ට තමන් එක අරමුණක තියාගෙන වැඩ කටයුතු කරන්න අනිවාර්ය ජයග්‍රහණය
ජයග්‍රහණය කරන්න පුළුවන්. ඕනකම තියෙනවා නම් මේ ගමන යන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. මම එදා පුංචි තැනකින් ආරම්භ කළා. අද හොඳ තැනකට ඇවිල්ලා තිනවා. ජපානයේ ටෝකියෝ ඔලිම්පික් කමිටුවේ නිලධාරී මණ්ඩලය දැන් සිටිනවා. ඒ නිසා මම ජපානයේ අගමැතිතුමා, ජපානයේ උප අගමැතිතුමා, ක්‍රීඩාමතුමා එක්ක විශේෂ වැඩ සටහන් වලට සහභාගී වෙලා තිනවා. ඒ වගේම තමයි ජපානයේ ඔලිම්පික් කමිටුවේ සභාපතිතුමා, හිටපු ජපානයේ අගමැතිවරයෙක්. එතුමාගෙනුත් අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඇත්තටම මේ ප්‍රධාන පෙළේ කට්ටියකින් අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ක්‍රීඩාවේ දියුණුව, ඒ වගේම තමයි රටක සංවර්ධනය පිළිබඳ ගොඩාක් දේවල් මම ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ ඉගෙනගත්තු දේවල් කොහොමද අපේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ දියුණුවට, ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රීඩාවේ සංවර්ධනයට, ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ගොඩාක් දේවල් අපිට ඉගෙනගත්තු දේවල් පාවිච්චි කරන්න පුළුවන් කියලා මගේ පෞද්ගලික මතය තමයි. ඉතින් මම ඉදිරියේ බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කරන්න ඕනම දෙයක් ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශ, ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා රජය මගේ අවස්ථාවක් දෙනවා නම් මම ඒක හෙලා මගේ උපරිමයෙන් ශ්‍රී ලංකාවට ඒ දායකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඇත්තටම කියනවා නම් මම මේ වෙනකොට ලෝක බේස්බෝල් සංගමයේ සහ ආසියානු සංගමයේ, ඒ වගේම ඔලිම්පික් ජපානයේ ඔලිම්පික් කමිටුවේ තාක්ෂණික නිලධාරියෙක් විදිහින් සිටින නිසා මම දන්නවා අපේ ජාතික ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයට යන්න අපේ තාක්ෂණික දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. පුංචි දෙයකින් ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. ඉතින් තාක්ෂණික දේවල් වල තියෙන වැදගත්කම මා දැන් හොඳට දන්නවා. ඇත්තටම අපේ ක්‍රීඩකයන්ට ලෝකෙ දිනන්නට එච්චර අමාරු නෑ. ඔය තාක්ෂණික දේවල් පුංචි දේවල් වෙනස් කළොත් බේස්බෝල් ක්‍රීඩාවෙත් එසේමයි, වෙනත් ක්‍රීඩාවලත් එසේමයි. ඒ දෙයට පුංචි හෝ මට ශක්තියක් වෙන්නට පුළුවන් නම් අපේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ලෝකේ අපේ ජාතික ධජය ලෙලදවන්නට අවස්ථාව ලැබෙනවා නොඅනුමානයි. ඉතින් මා බලාපොරොත්තු වෙනවා මගේ සහයෝගය ශ්‍රී ලංකා ක්‍රීඩාවේ දියුණුවට ලබා දෙන්න. ඒ වගේම තමයි මේ මම අවස්ථාවක් කරගන්නවා මාගේ මේ ගමනට ගොඩාක් අපකැපෙලා මට ශක්තිය වෙච්ච මගේ දෙමාපියන්, මගේ සහෝදරිය, මගේ පාසල, මගේ බේස්බෝල් පුහුණුකරුවන්, ඒ වගේම ශ්‍රී ලංකා බේස්බෝල් සංගමය, ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව, ඒ වගේම ශ්‍රී ලංකා රජයට මා විශේෂ ස්තුතියක් මේ අවස්ථාවේදී පුද කරන්න කැමති. මගේ මේ ගමනට ගොඩාක් සහයෝගය දැක්වුවා. ඉතින් මම ඉදිරියටත් මගේ මේ ලැබෙච්ච සහයෝගය අමතක කරන්නේ නැහැ. මම මගේ රටේ ශ්‍රී ලාංකීය පුරවැසියෙක්. මම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ දියුණුවට මම ඕනම වෙලාවක ශ්‍රී ලංකාවත් එක්ක සිටිනවා. ඉතින් මම හිතනවා මං දන්න දේවල් ඕනම වෙලාවක මගේ ශක්තියෙන් ශ්‍රී ලංකාවට සහයෝගයක් දක්වලා අපේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලෝකීය ජයග්‍රහණය කරලා ශ්‍රී ලංකා ධජය ලෝකයේ ලෙලදවන්නට, ඒ වගේම ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෝකයේ ගයන්නට හැකියාව ලැබේවායි කියලා මා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ කොරෝනා වසංගතය අපේ ශ්‍රී ලංකාවෙන් තුරන් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මෙම අවස්ථාවට අපට ශක්තියක් වෙලා තියෙන අපේ සෞඛ්‍ය අංශය, ඒ වගේම ආරක්ෂක අංශය ඉතාමත්ම විශේෂ කැපීමක් කරනවා. මා මේ අවස්ථාවේදී ආචාර කරනවා අපේ සියලුම අංශවලට අපේ ශ්‍රී ලංකා ද්වීපය රැක ගන්නට මේ අවස්ථාවේ සහයෝගය දෙන අවස්ථාවක මම සියලුම මහජනයාගෙන් ඉල්ලීමක් කරනවා මේ අපි කොහොම හරි කොරෝනා ජයග්‍රහණය කරගෙන රටෙන් තුරන් කරලා ලෝකයේ දිනන්නට අපේ ශ්‍රී ලාංකික සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. එසේනම් සුජීවගේ සියලු බලාපොරොත්තු ඉටුවන්නට සුබ ප්‍රාර්ථනා එක් කරන ගමන් අදට අපි සමුගන්නවා. හමුවෙමු තවත් දවසක මෙවැනිම සාකච්ඡාවක් සමගින්.